හරි. අපි ඊළඟට බලමු කණෙහි ආබාධ ගැන. කණෙහි ආබාධ. දැන් කණේ ආබාධ නිසා ඇතිවන අවසාන ප්‍රතිඵලය තමයි ළමයි කන් ඇසීම අඩු වීම හරි නැත්නම් බිහිරි බව කියන එක. ওই දෙක තමයි සිද්ධ වෙන්නේ. හරි. එතකොට මේ කන් ඇසීම අඩු වෙන්න, බිහිරි බව ඇති වෙන්න බලපාන කාරණා කීපයක් තියෙනවා. හරි. එතකොට අපි අර කලින් කතා කරලා තියෙනවා වාගේ අපේ කම්බරේට හානි වීම පසු කාලීනව ඇතිවන බිහිරි බව ඇති වෙන්න ප්‍රධාන හේතුවක්. ඒ කියන්නේ දැන් සමහර අයට ඕගොල්ලෝ දන්නවා උපතින්ම බිහිරි බව තියෙනවා. උපතින්ම බිහිරි බව තියෙනවා. ඒකට හේතුව ගණනාවක් තියෙනවා. එකක් තමයි මේ සමහර පුද්ගලයෝ ඉන්නවා ළමයි ඔය අපි කිව්වේ කම්බරේ කියන එක බොහොම සියුම් පටලයක්. දැන් මේ මං කතා කරන වෙලාවට මගේ හඬ ඔයගොල්ලන්ගේ ෆෝන් එකෙන් ඇහිද්දි ඔයගොල්ලන්ගේ කම්බරේ හෙලවෙන්න ඕනේ, කම්පණය වෙන්න ඕනේ මේම. හරි මගේ හඬට අනුරූපව කම්බරේ මේ වේගෙන් කම්පණය වෙනවා, හෙලවෙනවා. හැබැයි සමහර පුද්ගලයෝ ඉන්නවා කම්බරය නැත්තම් කර්ණපටහ පටලය ඝන වීම සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය අයට වැඩිය ටිකක් ඒක ඝනකම් මේ පටලය. ඒ පටලයේ ඝනකම් වුණාම ධ්වනි තරංගය ඇවිල්ලා වැඩිලා හොඳට හෙලවෙන්නේ නැහැ. ඒතර උපතින්ම ඇතිවන බිහිරි බව ඇති වෙන්න එක හේතුවක් ඒක. ඊට පස්සේ තව සමහර අයක තියෙනවා ශ්‍රවණ අස්තිකා ඝන වෙලා. ශ්‍රවණ අස්තිකා ඝන වෙලා කියන්නේ දැන් අපි දැක්ක අර වීඩියෝ එක මම එක දවසක් ඔයගොල්ලන්ට පෙන්නුවා. මේ කම්බරේ කම්පණය වෙද්දී කම්බරේ ඉඳන් ඒ හඬ වර්ධනය කරලා කර්ණ සංකේතයට යවන්නේ කර්ණාස්තිකා තුනේ. ඒතකොට කර්ණාස්තිකා තුනත් හෙල වෙනවා ඊට අනුරූපව. හැබැයි මේ කර්ණාස්තිකා එකිනෙක සම්බන්ධ වෙලා ඝන වෙලා තිබ්බොත් ඒ හඬ නිවැරදිව සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ කර්ණ සංකේතයට. ඊට පස්සේ සමහර පුද්ගලයෝ ඉන්නවා කර්ණ සංකේ විවිධ ආබාධ නිසා මේ බිහිරි බව කියන එක ඇති වෙනවා. නේද? වර්තමානයේ ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ නැහැ මේ කර්ණ සංක බද්ධය කියලා ඔපරේෂන් එකක් තියෙනවා. ඒ කර්ණ සංකේ විවිධ ආබාධ තියෙන අයට කර්ණ සංක කෘතිමේව බද්ධ කරනවා. එහෙම බද්ධ කරලා ඇසීම ලබා දෙනවා ඒ අයට. නේද? එතකොට සාමාන්‍යයෙන් ශ්‍රවණයේ අඩු වුණාම කරන ප්‍රතිකාරය තමයි ශ්‍රවණාධාර පැළඳීම. ශ්‍රවණාධාර ඔයගොල්ලෝ දැකලායි සමහරට ඔයගොල්ලෝ මේ වයසක කට්ටිය නේද? නැත්නම් තරුණ අයත් ඉන්නවා. උපතින්ම කන් ඇසීම අඩු පොඩි අයත් ඉන්නවා. නේද? මේ කනට පොඩි කෑල්ලක් මෙහෙම දාලා ඉයර්ෆෝන් එකක් වා එකක් ගහගෙන ඉන්නවා කනේ. ඒතර ඒකෙන් කරන්නේ සාමාන්‍යයෙන් අපේ පරිසරය ඇහෙන ශබ්ද වර්ධනය කරලා දෙනවා. ඒක හරියට නිකන් ඕගොල්ලන්ගේ ගෙවල් වල කැසට් එක සම්බන්ධ කරන ඈම්ප් එක වාගේ. ඉස්කෝලේ ප්‍රින්සිපල් මයික් එකෙන් කතා කරද්දී ඒකේ ශබ්ද වැඩි කරන්න ඈම්ප් එක කියලා එකක් තියෙනවා. අන්නේ ඈම්ප් එකක් වාගේ තමයි ඒක. ඒකෙන් කරන්නේ පරිසරයෙන් ඇහෙන හඬවල් ටික වැඩි කරලා වර්ධනය කරලා කන ඇතුළට දෙනවා. ඒවට කියනවා ශ්‍රවණාධාර කියලා. ඒතකොට සාමාන්‍යයෙන් කන්නසීම දුර්වල අය ශ්‍රවණාධාර පළඳිනවා. එහෙම නැත්නම් අර මොකද්ද කර්ණ සංක බද්ධය වගේ ඒවට යනවා. ඉතින් තවත් ඒ රෝගී තත්ත්වය මේ කන්නසීම අඩු එක වැඩි නම් ඒ කියන්නේ ශ්‍රවණාධාර වලින් බැරි නම්. හරි. අපි චුට්ටක් මෙහෙම ලියාගමු කණෙහි ආබාධ කියන එකට. උපතින්ම හෝ පසු කාලීනව ශ්‍රවණයේ අඩුවීම ළමයි නිදි නෑ නේද? උපතින්ම හෝ පසු කාලීනව ශ්‍රවණයේ අඩුවීම කණෙහි ආබාධද ලියන්නේ? ඔව් කණෙහි ආබාධ වලට ලියන්නේ. උපතින්ම හෝ පසු කාලීනව ශ්‍රවණයේ අඩුවීම කොහමද අපි හවස් වරුයි කරන්න හිටියා නම් ඊයේ හවස කරන්නත් වෙන්නේ නැහැ. වැස්සනේ ගොඩක් අතට. උපතින්ම හෝ පසු කාලීනව ශ්‍රවණයේ අඩුවීම බිහිරි බව හා ශ්‍රවණ අස්තිකා ඝන වීම ශ්‍රවණාස්තිකා ඝන වීම කනෙහි සුලභව දැකිය හැකි ආබාධ ලෙස හැඳින්විය හැක.
කනෙහි සුලභව දැකිය හැකි ආබාධ ලෙස හැඳින්විය හැක. මෙම රෝගාබාධවලට පිළියම් ලෙස මෙම ආබාධවලට පිළියම් ලෙස ශ්‍රවණාධාර පැළඳීම කර්ණ සංකබද්ධය වැනි ප්‍රතිකාර ක්‍රම වර්තමානයේදී දැකිය හැක. මොකද්ද සර්? ශ්‍රවණාධාර පැළඳීම කර්ණ සංකබද්ධය වැනි ප්‍රතිකාර ක්‍රම වර්තමානයේදී දැකිය හැක. හරි. අපි ඊට පස්සේ බලමු අපේ කන ආරක්ෂා කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් දේවල් කියලා. මේ පාඩමේ අවසාන කොටස කන ආරක්ෂා කර ගැනීමට අනුගමනය කළ යුතු පූර්වෝපායන් හරි. ළමයි අපි දන්නවා අපේ කන කියන්නේ බොහොම සංවේදී අවයවයක්. මේ කන අභ්‍යන්තරයේ තියෙන කර්ණපටහ පටලය, කර්ණ අස්තිකා, කර්ණ ශංකය කියන්නේ ඊටාම සියුම් විව්ව. දැන් ඔයගොල්ලෝ දන්නවද දන්නේ අපේ ශරීරය ඇතුලේ තියෙන කුඩාම අස්ථි තුන තමයි ඔය කනේ මැද කනේ තියෙන මුද්ගරිකාව, නිගාතේ, දරණිකේ කියන අස්ථි තුන. මේවා බොහොම සියුම්. ඒකින්ද මේවට හානි වෙන්න පුළුවන් බොහොම පහසුවෙන්. නේද? අපි කියන්නේ කන පැලෙන්න ගන්නවා. එහෙම කියන්නේ නේද? එතකොට කන පැලෙන්න ගැව්වොත් මේක හෙන ආබාධයක් වෙනවා. කාගේවත් එහෙම ගහන්න යන්නත් එපා නේද? ඔය කනට වැඩිය භයානකයි ළමයි දත්. නඩුවක් දැම්මොත් එක දතකට ලොකු ගාණක් ගෙවන්න වෙනවා. එහෙම දත් කැඩිලා. මොකද දතක් කියන්නේ ජීවිත කාලෙටම එකයි එන්නේ. කනත් එහෙමයි. උසාවියට ගියාම ඒවට මේ දඬුවම් දෙන්නේ ඒක නිසා. බැරි වෙලාවත් අපි අතින් කාගේ හරි දතක් කැඩුනොත් ලොකු අන්දියක් ගෙවන්න ඕන ළමයි. මොකද එයාගේ මුළු ජීවිත කාලෙටම තියෙන දතක් තමයි අපි කඩලා තියෙන්නේ හැමෝම. ඒකින්ද එහෙම මේ කිව්වට එහෙම කරන්න හොඳ නෑ. නේද? එහෙම කරපුවාම මේ ඒවා හරියට නීතියට ගෙනිච්චොත් ලොකු මේ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේ කනට හානි වෙන්න පුළුවන් කණ්ඩ පහර දීමෙන්. කන්ට පහර දීම නිසා කම්බරයට හානි වෙන්න පුළුවන්. නේද? එතකොට කනට හෝ කන අසලට පහර දෙන්න හොඳ නැහැ. එතකොට කම්බරයට හානි වෙන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ එක තමයි මේ කණෙන් ඇදීම කරන්න හොඳ නැහැ. මේ කම්පෙති අපි ගියා බොහොම මේවා ආපහු මේ හයි කරන්න අමාරුයි. නේද? ඒ වාගේ ඔය සමහර අයගේ ඕගොල්ලෝ දැකලා ඇති ඔය රණ්ඩු වෙලා එහෙම කන්
කැපිලා එහෙම තියෙනවා. ඒතොර ඒවා හයි කරන්න බෑ. ඒක නිසා ඒවා කණෙන් අදින්න ඒ වාගේ හොඳ නෑ. තව එකක් තමයි මේ කනට විවිධ දේවල් ඇතුළු කිරීම. දැන් ගොඩක් අය දැන් ඔය පොලේ විකුණන්න තියෙනවා කන් හැඳි කියලා එකක් නේ. කලාඳුරු අයින් කරන්නේ. මේ කලාඳුරු කියන එක ළමයි ඒක ඉටි වර්ගයක් වැක්ස් එකක් කියලා කියනවා. ඒක හැදෙන්නේ අපේ කන ඇතුළට දූවිලි ඒ වාගේ දේවල් යන එක වළක්වන්න. ඒතොර ඒක ඉබේම අයින් වෙනවා. ඉබේම අයින් වෙනවා කියන්නේ මෙහෙමයි. අපි නානකොට ඕක වතුරේ දිය වෙලා යනවා ළමයි. ඒතොර ඕක මේ අපි ඉවත් කළ යුතු දෙයක් නෙවෙයි. ඒක ඉබේම අයින් වෙනවා. හැබැයි ඉතින් මෙහෙමයි මාස ගාණක් එහෙම නාන්න නැතුව ඉන්නවා නම් ඔන්න කලාඳුරු හයි වෙනවා. එහෙම හයි වෙලා කන වැහෙනවා. එතකොට කන් කැක්කුම් වාගේ හැදෙනවා. එහෙම ප්‍රශ්න ඇති වෙනවා. සාමාන්‍ය විදියට අපි මේ නාල කරලා ඉන්නවා නම් ඉතින් ගොඩක් වෙලාවට ඒ කලාඳුරු එහෙම අයින් කරන්න ඕනේ නැහැ ගොඩක් වෙලාවට. සමහර අය ඉතින් අසාමාන්‍ය තත්ත්වයක් නැති. හරි ඒතකොට කන් මේ කලාඳුරු කියන්නේ අපි හාරන්න සමහර අය ගොඩක් වෙලාවට නාපුවාම ඔය කොටන් බඩ් දාලා සුද්ධ කරනවා. නේද? කන් හැඳි දාලා සුද්ධ කරනවා. ඒක හොඳ නෑ. ඒකෙන් කම්බරේට හානි වෙන්න පුළුවන්. බැරි වෙලාවත් කම්බරේ වැදුනොත් කම්බරේ බොහොම සියුම් අනිවාර්යෙන් තුවාල වෙනවා. එහෙමොත් වෙන්නේ හොඳට මේක කම්පණය වෙන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ. බීරි බව ඇති වෙන්නත් පුළුවන් ඒකේ. හරි ඊට පස්සේ වෛද්‍ය උපදේශ වලින් තොරව කිසිම බෙහෙතක් ඖෂධයක් කනට දාන්න හොඳ නැහැ. හරි? දැන් ඔය කලාඳුරු එහෙම ළමයි වැඩි වුණොත් අපි වෛද්‍යවරයෙක් ළඟට ගියාම එයා ගන්නේ කන් හැඳි වලින් නෙවෙයි. ඒක එක්ක සෝදලා අයින් කරනවා. එහෙම නැත්නම් වැකුම් කරනවා කියලා එකක් කරනවා. වැකුම් කරනවා කියන්නේ මේ අවශ්‍ය හුලං එකකින් වාගේ කියන්නේ වැකුම් කියන්නේ මේ වාතය. ඒතර ඇදලා ගන්නවා එළියට ඒකෙන්. ඒ කියන්නේ චූටි නලයක් වා එකක් දානවා කන ඇතුළට. එයා බලාගෙන දාන්නේ මේ උපකරණයකින්. ඊට පස්සේ අර කලාඳුරු තියෙන තැනට ඒක ලං කරපුවම කලාඳුරු එක ඇදලා ගන්නවා ටක් ගාලා එළියට. ඒ විදිහට තමයි ගන්නෙ. හරි. ඊට පස්සේ මේ වතුර යට කිමිදෙනවා නම් අපි ගොඩක් වතුර යට කිමිදෙන්න හොඳ නැහැ කන් ආවරණ නැතුව. මොකද ජලය යට කිමිදෙද්දී ජලය මගින් ලොකු පීඩනයක් ඇති කරනවා. ඒ පීඩනය නිසා කන් අඩි පුපුරනවා ළමයි. සාමාන්‍ය පුද්ගලයෙකුට ගොඩක් ගැඹුරට පිහිනන්න බෑ කන් අඩි පුපුරනවා. ඒතර අපි කිමිදුම් කටයුතු කරනවා නම් කන් ආවරණ පළඳින්න ඕනේ. ඒකත් කනේ ආරක්ෂාවට ගන්න ඕනේ එක ක්‍රියාමාර්ගයක්. හරි. අපි ලියාගමු මේම. කනේ ආරක්ෂාවට අනුගමනය කළ යුතු පූර්වපායන්. ඒකේ තරු දාලා ලියන්න කරුණු විදියට ලියන්න. පළවෙනි එක කන තුලට බාහිර ද්‍රව්‍ය ඇතුළු කිරීමෙන් වැළකීම. කන තුලට බාහිර ද්‍රව්‍ය ඇතුළු කිරීමෙන් වැළකීම. දෙක අධික ශබ්දවලට කන නිරාවරණය නොකිරීම. අධික ශබ්දවලට කන නිරාවරණය නොකිරීම. තුන්වෙනි එක වෛද්‍ය උපදෙස් අනුව පමණක් වෛද්‍ය උපදෙස් වලින් පමණක් වෛද්‍ය උපදෙස් වලින් උපදෙස් අනුව පමණක් වෛද්‍ය උපදෙස් අනුව පමණක් කනට ඖෂධ දැමීම.
කනට ඖෂධ දැමීම. ඊළඟ එක ආරක්ෂක උපකරණ නොමැතිව ආරක්ෂක උපකරණ නොමැතිව ගැඹුරු දියේ කිමිදීමෙන් වැළකීම. ගැඹුරු දියේ කිමිදීමෙන් වැළකීම. ආරක්ෂක උපකරණ නොමැතිව ගැඹුරු දියේ කිමිදීමෙන් වැළකීම. ඊළඟ එක කනට පහර දීමෙන් හෝ කනට පහර දීමෙන් හෝ කනට පහර දීමෙන් හෝ කනෙන් ඇදීමෙන් වැළකීම. කනට පහර දීමෙන් හෝ කනෙන් ඇදීමෙන් වැළකීම. හරි. ඒතර ඔන්න ඔය උපක්‍රම මගින් අපිට පුළුවන් කනට සිදුවන හානි අඩු කර ගන්න, වළක්ව ගන්න. හරි. එහෙමනම් අපි තුන්වෙනි පාඩම ඊළඟට අද පටන් ගන්නවා. පදාර්ථයේ ස්වභාවය හා ගුණ. මේ දෙවෙනි පාඩමේ ඔයගොල්ලන්ගේ මේ ටියුට් එකේ තියෙනවා මේ ප්‍රශ්න වගේක්. ඒ ප්‍රශ්න ටික කරන්න ළමයි ගෙදරදී අපි ඒ ටික බලමු. මේ දමදෙනී පන්තියේ නම් ළඟදී පටන් ගන්නවා. පටන් ගමු කියලා කිව්වා. එතකොට ඒ කට්ටියගේ මං ආපුවා මේක බලන්න පුළුවන්. ඔයගොල්ලෝ කොහොමදත් ඒක ලියලා තියන්න. අපේ ලෝලුවකට එකත් අපිට ඉදිරියේදී පුළුවන් වෙයි පටන් ගන්න ඉඩ දුන්නොත් ආණ්ඩුවෙන්. ඉස්කෝල නම් පටන් ගන්න නැහැ කියලා කතාවක් තියෙන්නේ දැම්ම. 11 ශ්‍රේණියයි 13යි 5යි විතරයි පටන් ගන්න කියලා මොකද්ද නිවුස් එකක් තියෙනවා. අනික කිව්වා 15 පටන් ගන්න නැහැ කියලා. හරි. අපි එවනම් බලමු පදාර්ථයේ ස්වභාවය සහ ගුණ කියන පාඩම. ඔයාලට මතක ඇති මොකද්ද පදාර්ථයක් කියන්නේ කියලා ළමයි. පදාර්ථයක් කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගත්තා 6 පන්තියේදී 8 පන්තියේදී. ස්කන්ධයක් සහිත අවකාශ ඉඩක් ගන්න. ඔව්. 6 පන්තියේදී අපි ඉගෙන ගත්තා අපේ පරිසරයේ තියෙන දේවල් අපි වර්ග කරනවා පදාර්ථ සහ ශක්තියින් කියලා. මේ විදිහට.
පදාර්ථ සහ ශක්තියින් කියලා කොටස් දෙකකට වර්ග කරා. ඒතර පදාර්ථයක් කියලා අපි හැඳින්නුවේ 6 පන්තියේදී අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන දේවල්. අවකාශයේ ඉඩක් ගන්නත් ඕන ස්කන්ධයකුත් තියෙන්න ඕන. ඒවට තමයි පදාර්ථ කියලා කියන්නේ. ශක්ති වලට ඉඩක් ගන්නෙත් නැහැ ස්කන්ධයකුත් නැහැ. උදාහරණයක් විදිහට මේ දැන් මේ වෙලාවේ ඔයගොල්ලන්ගේ කාමරේ එළිය කරන මේ මං ඉන්න තැන එළිය කරන ආලෝකය. බල්බ් එකෙන් නිකුත් වන ආලෝකය කියන්නේ ශක්තියක්. අපි ඒකට ශක්තියක් කියන්නේ ඇයි? එයාට ස්කන්ධයකුත් නැහැ. එයා පරිසරයේ ඉඩක් ගන්නෙත් නැහැ. ඒක නිසා අපි ඒකට ශක්තියක් කියනවා. හැබැයි මේ අපි යවට පිරලා තියෙනවා වාතය. ඕගොල්ලන්ට මතකයිද අපි 6 වෙනි පරීක්ෂණයක් කියම කතා කරලා තියෙනවා. නේද? මොකද්ද? වාතයට ඉඩක් ගන්නවද නැද්ද? වාතයට ස්කන්ධයක් තියෙනවද නැද්ද කියලා බලන්න. එතකොට ඒ විදිහට වාතය කියන්නේ පදාර්ථයක්. ජලය කියන්නේ පදාර්ථයක්. පස් කියන්නේ පදාර්ථයක්. යකඩ වානේ නේද? මේ හැම දෙයක්ම පදාර්ථ. නේද? ඊට පස්සේ ළමයි මේ පදාර්ථ යටේ පන්තියේදී වර්ග කරනවා නැවත කොටස් දෙකකට. මතකද? ඒ පන්ති. සංශුද්ධ ද්‍රව්‍ය. අනිත් එක සංශුද්ධ නොවන ද්‍රව්‍ය. සංශුද්ධ නොවන ද්‍රව්‍ය අපි ඒවට කියනවා මිශ්‍රණ කියලා. සංශුද්ධ ද්‍රව්‍ය සහ මිශ්‍රණ කියලා අපි වර්ග කරනවා. එතකොට අපි මේ පාඩමේදී කතා කරන්නේ මෙන්න මේ සංශුද්ධ ද්‍රව්‍ය කියන ඒවා ගැන තමයි වැඩිපුර කතා කරන්නේ. මිශ්‍රණ ගැන චුට්ටක් කතා කරනවා. හරි. මේ සංශුද්ධ ද්‍රව්‍ය අපි මේ පාඩමේදී වර්ග කරනවා නැවත කාණ්ඩ දෙකකට. මූල ද්‍රව්‍ය සංයෝග. මූල ද්‍රව්‍ය සහ සංයෝග. සංයෝග කියලා. ඒතර අද අපි කතා කරන්නේ ඔන්න ඔය පදාර්ථයේ මූල ද්‍රව්‍ය සහ සංයෝග විදියට කොහොමද වර්ග කරන්නේ මොනවද ඒවා ලක්ෂණ මේ වාගේ දේවල් ගැන තමයි අපි කතා කරන්නේ. හරි. ඒතර ඉස්සෙල්ලාම ඕගොල්ලන්ගේ ටියුට් එකේ තියෙනවා ළමයි බලන්න පොඩි වැඩක්. පදාර්ථය පිළිබඳ 8 ශ්‍රේණියේදී උගත්දෑ පදනම් කරගෙන ක්‍රියාකාරකමේ නිරත වන්න පහතදී ඇති ද්‍රව්‍ය සංශුද්ධ ද්‍රව්‍ය හා සංශුද්ධ නොවන ද්‍රව්‍ය ලෙස වර්ග කර වගුගත කරන්න. හරි. ටක් ගාලා පැන්සලෙන් මේක කරන්න. පැන්සලෙන් කරන්න. පැන්සලෙන් කරන්න කිව්වේ වැරදුනොත් එහෙම අපිට හදාගන්න නිසා ළමයි.
ඉවරයි ළමයි. ඔව් සර්. හරි. ඉමාෂා කියන්න බලන්න සංශුද්ධ ද්‍රව්‍ය ටික. ඇලුමිනියම්, ඔව්. රිදී, රිදී, තඹ, ආසුත ජලය, ආසුත් ජලය, කාබන්, සල්ෆර්, සිංක්, කොපර් සල්ෆේට්, සෝඩියම් ක්ලෝරයිඩ්. ඔව් ඒවා සංශුද්ධ ද්‍රව්‍ය කියලා කියනවා. වාතය, ඇලුමිනියම්, රිදී, තඹ, ආශ්‍රිත ජලය, කාබන්, සල්ෆර්, සිංක්, කොපර් සල්ෆේට්, සෝඩියම් ක්ලෝරයිඩ්. ඒ ඔක්කොම ටික සංශුද්ධ ද්‍රව්‍ය. ඒතකොට සංශුද්ධ නොවන ඒවා මොනවද? පානීය ජලය, ලුණු ද්‍රාවණය. එච්චරයි නේද මෙතන තියෙන්නේ. ඔව් සංශුද්ධ නොවන ඒවා තියෙන්නේ දෙකයි. පානීය ජලයයි ලුණු ද්‍රාවණයයි. මොකද මේ පානීය ජලයයි ආසුත් ජලයයි වෙනස ළමයි. පානීය ජලය කියන්නේ අපි බොන ඒවා කෙලින්මනේ. ඒතර ආසුත් ජලය කියනවා බොන්න බැරිද? කොහෙද ඒවා තියෙන්නේ? බෑ. කොහෙද තියෙන්නේ ඒවා? ළමයි ආශ්‍රිත ජලය කියන එක බිව්වට මැරෙන්නේ නෑ, වරදක් නෑ. සර් වාතය එන්නේ මොකද? වාතය එන්නේ මිශ්‍රණ වලට. වාතය එන්නේ අපිට අමතකුණා වාතය එන්නේ මිශ්‍රණ වලට. හරි. දැන් මං කිව්වේ ආශ්‍රිත ජලය කියන එක අපි බිව්වට කිසිම ප්‍රශ්නයක් නෑ, මැරෙන්නේ නෑ. ආශ්‍රිත ජලය කියන්නේ ඉතාම පිරිසිදු ජලය ළමයි. පිරිසිදු ජලය කියන්නේ 100%ක් ජලය. ඒ කියන්නේ අපි ලිඳේ බොන වතුර අපිරිසිදුයි කියලා නෙවෙයි. මේ දෙකේ වෙනස මොකද්ද? වෙනස මොකද්ද? අපි විද්‍යාගාරේ පරීක්ෂණ වලට ගන්න ආශ්‍රිත ජලය. ඔව්. කියන්නේ එච්චර කුරුකුරු ගන්නවා මොකද්ද? මයික් එක ඇතුළේ රින්ගලා මොකෙක් හරි සතෙක්. මොකක්ද ඇහුවේ ඔයා කියන්නකෝ. කියන්නේ නැද්ද බේ? ඇහෙන්නේ නැහැ. ආ? ලාඩද? මේ අර සල්සු මේ මොකද සම් ආශ්‍රිත ජලය මේ බිව්වට මේ මැරෙන්නේ නැහැ කිව්වනේ. ඔව්. එතකොට ඒක දිගටම බිව්වොත්? දිගටම බිව්වොත් පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වුණාට එහෙම මේ මාරාන්තික ගැටලුවක් නෙවෙයි. හා සර්. මොකද්ද ආශ්‍රිත ජලයේ සාමාන්‍ය පානීය ජලයේ වෙනස මං අහන්නේ? ආශ්‍රිත ජලය ලවණ මිශ්‍ර වෙලා නැහැ. ආශ්‍රිත ජලයේ ලවණ මිශ්‍ර නැහැ. අපි බොණ්ඩ ගන්න වතුර අපි ගන්න උල්පත් වලින්. ප්‍රධාන වශයෙන් ලංකාවේ අපි උල්පත් වලින් වතුර ගන්න. එහෙම නැත්නම් ගංගා වලින්. මේ ජලයේ ළමයි පසේ තියෙන ලවණ දිය වෙලා තියෙනවා. පසේ තියෙන ලවණ දිය වෙලා තියෙනවා. ඒතකොට අපිට ලවණ ලැබෙන එක ක්‍රමයක් අපිට අවශ්‍යයි ලවණ ඇත්තටම. අපිට khනිජ ලවණ ඕනේනේ khනිජ ලවණ. ඒ khනිජ ලවණ ලැබෙන එක ක්‍රමයක් තමයි අපි පානීය ජලය. හැබැයි ආසුත් ජලයේ khනිජ ලවණ නැහැ. කිසිම ලවණ වර්ගයක් මිශ්‍ර නැති ජලය තමයි ආසුත් ජලය කියන්නේ. මේක අරගන්නේ මෙහෙමයි. සාමාන්‍ය ජලය අරගෙන ඒ ජලය රත් කරලා වාෂ්ප කරනවා. වාෂ්ප කරද්දි ළමයි ලවණ වාෂ්ප වෙන්නේ නැහැ. ඊට පස්සේ පිටවන ජල වාෂ්පය සීතල කරලා නැවත ජලය ලබා ගන්න. එහෙමයි ආසුත් ජලය හදන්නේ. හරි එතකොට මේ මතක තියාගන්න මේ
ඒ විදිහට ආසු ජලය කියන්නේ ලවණ මිශ්‍ර නැති ජලය. එතකොට ඒකේ ජලය පමණයි තියෙන්නේ. ජලය පමණයි. නේද? එහෙමනම් අපි ඒක දානවා සංසුද්ධ ද්‍රව්‍ය ගොඩට. ඒතර පානීය ජලය ජලය සහ ලවණ අඩංගුයි ජලයේදී වෙච්චි. ඒක නිසා අපි ඒක මිශ්‍රණ ගොඩට දානවා. ඊළඟ වාතය කියන්නේ මිශ්‍රණයක්. වාතයේ මිශ්‍රණයක් කියන්නේ වායු ගෝලයේ 78%ක්ම තියෙන නයිට්‍රජන් 21ක් තියෙන ඔක්සිජන් ඊට පස්සේ එක එක ප්‍රදේශ අනුව විවිධ වායු වර්ග තියෙනවා. ඊටු 100%කේ වායු වර්ග 100 ගාණක් දහස් ගාණක් තියෙන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් නේද? ඔය වගේ විවිධ වායු වර්ග තියෙනවා. ඒතකොට වාතය කියන්නේ මිශ්‍රණයක් ඒක නිසා. ඊට පස්සේ ලුණු ද්‍රාවණය අපි හදන්නේ ලුණු ජලය දිය කරලා. එහෙමනම් ඒකේ ප්‍රධාන වශයෙන් සංඝටක දෙකක් තියෙනවා ලුණු සහ ජලය. අපි ඒක නිසා ඒක මිශ්‍රණ කොට දානවා. නේද? එහෙමනම් ළමයි අපි සංශුද්ධ ද්‍රව්‍ය කියලා අදහස් කරන්නේ සංඝටක එකක් විතරක් තියෙන ද්‍රව්‍ය. සංඝටක එකක් විතරක් තියෙන පදාර්ථ වලට අපි කියනවා සංශුද්ධ ද්‍රව්‍ය කියලා. සංඝටක එකක් විතරක් තියෙන පදාර්ථ සංශුද්ධ ද්‍රව්‍ය කියලා කියනවා. සංඝටක දෙකක් හෝ දෙකකට වඩා වැඩි ගාණක් තියෙනවා නම් අපි ඒවට කියන්නේ මිශ්‍රණ කියලා. හරි? ලියන්නකෝ සංශුද්ධ ද්‍රව්‍ය කියන එකට යටින් මෙහෙම. සංශුද්ධ ද්‍රව්‍ය. මේම ලියා ගන්න. නිශ්චිත ගුණධර්ම සංඝටක එකක් පමණක් අඩංගු වන පදාර්ථ. නිශ්චිත ගුණධර්ම සංඝටක එකක් පමණක් අඩංගු වන පදාර්ථ සංශුද්ධ ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. සංශුද්ධ ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. අපි උදාහරණයක් දෙකක් ලියාගමු එතන. ඔය උඩ තියෙන වගුවේ තියෙන ඒවායින් උදාහරණ දෙකක් ලියන්න. කාබන්, ආසුත ජලය, ළමයි දැන් ඔය සංශුද්ධ ද්‍රව්‍යයක නිශ්චිත ගුණ තියෙනවා. මොකක්ද මේ නිශ්චිත ගුණ තියෙනවා කියන කතාව? සංශුද්ධ ද්‍රව්‍යයක නිශ්චිත ගුණ තියෙනවා කියන කතාව මොකද්ද? ඒ කියන්නේ එකම මේ සංඝටක ප්‍රමාණයක් අඩංගු. ඔව් දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අපි ගත්තොත් අපි උදාහරණයකට ගමුකෝ මේ ලුණු ද්‍රාවණයක්. ලුණු ද්‍රාවණයක් ඔයගොල්ලෝ හදනවා වතුර වීදුරුවක ලුණු හැඳි එකක් දිය කරලා. තව ලුණු ද්‍රාවණයක් හදනවා වතුර වීදුරුවක ලුණු හැඳි 5ක් දිය කරලා. ඒ ලුණු ද්‍රාවණ දෙක මේ දෙකම ලුණු ද්‍රාවණ. හැබැයි මේ ලුණු ද්‍රාවණ දෙකේ ගුණ එකයිද ළමයි? නෑ. එකම ගුණ නෙවෙයි තියෙන්නේ. රස වෙනස් මේ දෙකේ. මේ දෙකේ ඝනත්වය වෙනස්. අපි මේ දෙක ඊට පස්සේ මේ එකම ජල ප්‍රමාණයක මෙහෙම දිය කරලා කිරලා බැලුවොත් වෙනස් වෙනවා ස්කන්ධය. ඝනත්වය වෙනස් වෙනවා. ඒක නිසා මිශ්‍රණයක නිශ්චිත ගුණ නැහැ. නිශ්චිත ගුණ නැහැ. හැබැයි සංසුද්ධ ද්‍රව්‍යයක් ගත්තොත් එයාගේ ගුණ නිශ්චිතයි ළමයි. ඝනත්වය නියතයි. වර්ණය නියතයි. වෙනස් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් පිරිසිදු රත්තරන්. කියන්නේ අපි කැරට් 24 රත්තරන් කියලා කියන්නේ. ඒතර කැරට් 24 රත්තරන් කියන එකේ ගුණ වෙනස් වෙන්නේ නැහැ. අපේ ලංකාවේ වුණත්, එංගලන්තේ වුණත්, නැත්නම් සෞදි අරාබියාවේ වුණත් කැරට් 24 රත්තරන් කියන්නේ ඝනත්වයේ එක සමානයි, වර්ණයේ එක සමානයි, වෙනස් වෙන්න විදියක් නැහැ.
හැබැයි ආභරණ හදද්දී එක එක රටවල ඔය කැරට් 24 රත්තරන් වලට තඹ චුට්ටක් කලවම් කරනවා. ලංකාවේ නම් කැරට් 22 තමයි මාකට් එක. හැබැයි ඔය වෙනත් රටවල ළමයි කැරට් 16 මේ ඒ වාගේ එක එක ප්‍රමාණයට මේ මොනවද තඹ මිශ්‍ර කරපු රත්තරන් තියෙනවා. ඒතර ඒවැ වර්ණය වෙනස් වෙනවා, ඝනත්වයත් වෙනස් වෙනවා. මේ රන් වර්ග ගොඩක් තියෙනවා, රෝස් ගෝල්ඩ් කියලා එකක් තියෙනවා, පොඩි රෝස පාටක් තියෙන එකක් තියෙනවා. ඉතින් ඒ විදිහට මිශ්‍රණයක ಗುಣ නිශ්චිත නෑ ළමයි. නිශ්චිත ಗುಣ නෑ. හැබැයි සංසුද්ධ ද්‍රව්‍යයක ස්ථිරයි ගුණ ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඝනත්වය ඊට පස්සේ අපි ගත්තාම ළමයි එයාගේ තාපාංකය, එයාගේ ද්‍රවාංකය ඒවා නිශ්චිතයි. ඒවා වෙනස් වෙන්නේ නැහැ. හරි? අපි ඊට පස්සේ මිශ්‍රණ ගැන ලියාගමු මෙහෙම. සංසුද්ධ ද්‍රව්‍ය දෙකක් හෝ සංසුද්ධ ද්‍රව්‍ය දෙකක් හෝ දෙකකට වඩා වැඩි ගණනකින් සෑදී ඇති පදාර්ථයක් මිශ්‍රණයක් ලෙස හැඳින්වේ. සංසුද්ධ ද්‍රව්‍ය දෙකක් හෝ දෙකකට වඩා වැඩි ගණනකින් සෑදී ඇති පදාර්ථයක් මිශ්‍රණයක් ලෙස හැඳින්වේ. හරි. හරි. උදාහරණ කීපයක් ලියා ගන්න මිශ්‍රණ වලට. ලුණු ද්‍රාවණය, පානීය ජලය ඒවා මිශ්‍රණ. ඊට පස්සේ අපි කතා කරා මේ සංසුද්ධ ද්‍රව්‍ය අපිට පුළුවන් නැවත වර්ග දෙකකට වර්ග කරන්න. දැන් අපේ වගුවේ ඉන්න අපි සංසුද්ධ ද්‍රව්‍ය ඊට නැවත කාණ්ඩ දෙකකට වර්ග කරන්න පුළුවන් මූල ද්‍රව්‍ය සංයෝග කියලා. ඉරක් ගහ ගන්නකො මෙන්න මේකට හයිලයිට් කරගන්න. සංසුද්ධ ද්‍රව්‍ය මූල ද්‍රව්‍ය හා සංයෝග ලෙස තවදුරටත් වර්ග කළ හැක. ඊට පස්සේ අපි මෙන්න මේ ක්‍රියාකාරකම කරමු. පහත දී ඇති සංසුද්ධ ද්‍රව්‍ය මූල ද්‍රව්‍ය හා සංයෝග ලෙස වර්ග කර වගුගත කරන්න. හරි. බලන්න මෙන්න මේක පැන්සලෙන් කරන්න. වරදී කියලා හිතෙනවා නම්
හරි නේද? ඔව්. හරි මයුර කියන්න බලන්න මයුර මොනවද මූලද්‍රව්‍ය මේකේ තියෙන? sodium chloride, ඇහෙනවා මදිවා. sodium chloride, 3D, චුට්ටක් පැහැදිලි නෑ වාගේ. මේ sodium ජරබර ගන්නවා. හරි. රයිට් බලන්නකො මේකේ තියෙනවා මෙන්න මේ සල්ෆර් කියන එක කියනවා මූලද්‍රව්‍යයක්. සල්ෆර් මූලද්‍රව්‍යයක්. ක්ලෝරීන් මූලද්‍රව්‍යයක්. ක්ලෝරීන්. රිදී තඹ ඒ දෙන්නම මූලද්‍රව්‍ය. Sink. සිංක් මූලද්‍රව්‍යයක්. අනික් කට්ටිය සංයෝග මොනවාද සංයෝගය? එතකොට ග්ලූකෝස්, සෝඩියම් ක්ලෝරයිඩ්, කොපර් සල්ෆේට්. ග්ලූකෝස්, සෝඩියම් ක්ලෝරයිඩ්, කොපර් සල්ෆේට්. ඒවට අපි කියනවා සංයෝග කියලා. දැන් මොනවද මේ මූලද්‍රව්‍ය සහ සංයෝග කියන්නේ? කොහොමද අපි මේවා ළමයි අඳුරගන්නේ? අපේ පරිසරයේ තියෙනවා මූලද්‍රව්‍ය සහ සංයෝග. ඔයගොල්ලෝ හිතන්නේ වැඩිපුර තියෙන්නේ මූලද්‍රව්‍යද සංයෝගද? මූලද්‍රව්‍ය. වැඩිපුර තියෙන්නේ සංයෝග. මේ ලෝකේ තියෙන්නේ මූලද්‍රව්‍ය 118යි. හැබැයි සංයෝග කෝටි ගාණක් තියෙනවා ළමයි. පොඩි උදාහරණයක් කියනවා නම් හරියට මේ වාගේ. ඉංග්‍රීසි හෝඩියේ තියෙන්නේ අකුරු 26යිනේ. ඔය අකුරු 26 එක එක විදියට සම්බන්ධ වෙලා හැදෙනවනේ ළමයි වචන. අපි දන්නේ නැහැ ඩික්ෂනරි වචන කීයක් තියෙනවද කියලා දන්නවද ඔයගොල්ලෝ? සංයෝග. ඔව්. ඒ වාගේ වචන දහස් ගාණක් කෝටි ගාණක් තියෙනවනේ. ඉංග්‍රීසි හෝඩිය අකුරු 26 එකතු වෙලා වචන දහස් ගාණක් තියෙනවා. ඒ වාගේ තමයි මූලද්‍රව්‍යයක් තියෙනවා 108ක්. මේ මූලද්‍රව්‍ය 108 එක එක විදිහට එකතු වෙලා හැදෙනවා සංයෝග දහස් ගාණක්. ගණින්න බැරි තරම් සංයෝග මේ ලෝකේ ඇති අලුතින් හැදෙන ඒවා තියෙනවා. ඒ වාගේ. එහෙමනම් ඒ විදිහට වැඩිපුර තියෙන්නේ මූලද්‍රව්‍ය නෙවෙයි සංයෝග. හරි. එතකොට මූලද්‍රව්‍යයක් කියන්නේ මොකක්ද? කොහොමද අපි මේක හඳුන්වන්නේ? හරි. රසායනික ක්‍රියාවක් මගින් තවදුරටත් සරල කර නොහැකි ද්‍රව්‍ය. ඔව්. තවදුරටත් සරල කරන්න බැරි ඒවා. භෞතික හෝ අපි හඳුන්වන්නේ එහෙම තමයි. භෞතික හෝ රසායනික ක්‍රම මගින් තවදුරටත් සරල ද්‍රව්‍ය බවට පත් කරන්න බැරි පදාර්ථ වලට අපි කියනවා මූල ද්‍රව්‍ය. බෝඩ් එකේ පේනව නේද? ඔව් සර්. හරි. මේ බලන්නකෝ. අපි මේ විද්‍යාවේදී ළමයි මේ සංකේතයෙන් කියන්නේ කවුද කියලා ඔයගොල්ලෝ දන්නවද? හයිඩ්‍රජන්, ජලය. අපි ජලයට කියන්නේ H2O කියලා විද්‍යාවේ. දැන් මම ඉස්සරහට කතා කරනවා මේ ගැන. අපිට මේ ජලය කියන එක්කෙනා මේකට අම්ල බිඳුවක් දාලා මේකට අපි විද්‍යාගාරේ තියෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වාගේ අම්ල බිඳුවක් දෙකක් දාලා
මේ ජලය තුලින් අපි විදුලිය යවනවා. ජලය තුලින් විදුලිය යවද්දී හරි. ජලය තුලින් විදුලිය යවද්දී ළමයි මේ ජලය වෙන් වෙනවා හයිඩ්‍රජන් වායුවටයි ඔක්සිජන් වායුවටයි. මේ විදිහට. හයිඩ්‍රජන් වායුව ලියන්නේ අපි H2 කියලා. ඔක්සිජන් වායුව ලියන්නේ O2 කියලා. අපි මේමයි කරන්නේ මේ පරීක්ෂණය. ඔයගොල්ලන්ට කරලා බලන්න පුළුවන් ගෙදරදී මේක. බැටරි කෑල්ලක් ඇතුලේ තියෙන කාබන් කූරු දෙකක් ගලව ගන්න. ඒතර මේ කාබන් කූරු දෙක තමයි මේ තියෙන්නේ. මේකයි මේකයි. කාබන් කූරු දෙක. ඊට පස්සේ මේ කාබන් කූරු දෙක වයර් දෙකක් ගැට ගහලා බැටරි කෑලි දෙකකට අල්ලන්න. එහෙම අල්ලලා වතුර ටිකකට දාන්න විනාගිරි ටිකක් වාගේ. ආම්ලික කරන්න ජලය. විනාගිරි ටිකක් දාලා ඒ වතුර එකට දාන්න කාබන් කූරු දෙක. එතකොට කාබන් කූරු දෙකෙන් වායු බුබුලු පිට වෙන්න ගන්න. කාබන් කූරු දෙකෙන් වායු බුබුලු පිට වෙන්න ගන්න. එතකොට ළමයි මෙතෙන්දී ඍණාග්‍රයෙන් බැටරි කෑල්ලේ ඍණාග්‍රයේ පැත්තෙන් හයිඩ්‍රජන් වායුව පිට වෙන්නේ. ධනාග්‍රයේ පැත්තෙන් ඔක්සිජන් වායුව පිට වෙන්නේ. නේද? එහෙමනම් අපි මේ ඉගෙන ගන්නේ රසායනික ක්‍රමයක්. භෞතික ක්‍රම කියන්නේ මේමයි රත් කරනවා, තලනවා, කඩනවා ඒවා තමයි භෞතික ක්‍රම. මේ රසායනික ක්‍රමයක් මගින් අපිට පුළුවන් ජලය තවදුරටත් සරල ද්‍රව්‍ය බවට පත් කරන්න. ජලය අපිට ඔක්සිජනුයි හයිඩ්‍රජනුයි කරන්න පුළුවන්. මං කියන දේ තේරෙනවද ඔයගොල්ලන්ට? ජලය නැවත ඔක්සිජන් වලටයි හයිඩ්‍රජන් වලටයි වෙන් කරන්න පුළුවන්. ඔව්. එතකොට ජලය කියන්නේ තවදුරටත් සරල ද්‍රව්‍යයක් බවට පත් කරන්න පුළුවන් දෙයක් නම් මේ ජලය කියන්නේ ළමයි සංයෝගයක්. හැබැයි මූලද්‍රව්‍යයක් එහෙම තවදුරටත් සරල ද්‍රව්‍යයක් බවට පත් කරන්න බෑ. දැන් මේ තියෙන්නේ ඔක්සිජන් වායුව. O2 කියලා අපි ලියලා තියෙන්නේ ඔක්සිජන් වායුව. අපි මේ ඔක්සිජන් වායුව අරගෙන මෙයා තුලින් විදුලිය යවලා මෙයාව තලලා පොඩි කරලා රත් කරලා ඔක්සිජන් තවදුරටත් වෙනත් ද්‍රව්‍ය බවට වෙන් කරන්න බෑ. ඔක්සිජන්ම තමයි. එහෙමනම් ඔක්සිජන් කියන්නේ මොකක්ද එතකොට? මූලද්‍රව්‍යයක්. මූලද්‍රව්‍යයක් වෙනවා. තවදුරටත් සරල ද්‍රව්‍ය බවට පත් කරන්න බැරි නම් ඒක මූලද්‍රව්‍යයක් වෙනවා. සංයෝග හැදෙන්නේ මූලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් එකතු වෙලා. නිශ්චිත අනුපාතයකට එකතු වෙලා. සංයෝග දහස් ගණන් හැදෙනවා. මම පොඩි උදාහරණයක් කියන්නම්. උදාහරණ අපිට ඉස්සරහට තියෙනවා ළමයි. මේ ගැන. හරි? කාබන් හයිඩ්‍රජන් කියන්නේ මූලද්‍රව්‍ය දෙකක්. කාබන් සහ හයිඩ්‍රජන්. කාබන් අපිට මූලද්‍රව්‍ය හොයාගන්න පුළුවන් අඟුරු කෑල්ලක තියෙන කාබන්. නේද? හයිඩ්‍රජන් කියන්නේ වායුමය තත්වයේ තියෙන මූලද්‍රව්‍යයක්. ඒතකොට කාබන් හයිඩ්‍රජන් එකතු වෙලා සංයෝග දහස් ගණනක් හැදෙනවා. මේ බලන්න. මේ තියෙන්නේ මෙතේන් කියන වායුව. කාබන් එකකුයි හයිඩ්‍රජන් හතරකුයි සම්බන්ධ වෙලා හැදිලා තියෙන්නේ. මෙතේන්. ඊට පස්සේ තියෙනවා හරි අපේ ගෙවල් අපි පාවිච්චි කරන LP වායුව කියන්නේ
මේ ප්‍රොපේන් බියුටේන් කියන දෙන්න. C3යි H8යි C4යි H10යි. තව අපි පෙට්‍රල් වාහන වලට දාන පෙට්‍රල් මෙන්න මෙයා. මේ වාට තව ගොඩාක් තියෙනවා. මෙහෙම යන්තිම් වෙනවා. C8යි H18යි. මෙයාට කියනවා අපි ඔක්ටේන්. ඔක්ටේන්. මෙයා තමයි පෙට්‍රල් කියන්නේ. පෙට්‍රල්. තව එක්කෙනෙක් මං කියන්නම්. තව එක්කෙනෙක් විතරක් කියන්නම්. ඉටිපන්දමේ තියෙන ඉටි. ඉටිපන්දමේ තියෙන ඉටි කියන්නේ කාබන් හයිඩ්‍රජන් විතරයි ඉන්නේ. එයාගේ C25යි H52යි. මේ ඉටි. ඉටිපන්දමේ ඉන්න පැරෆීන් ඉටි. ඉතින් බලන්න කාබන් හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය දෙක විතරක් එකතු වෙලා සංයෝග දහස් ගාණක් හදනවා. නේද? එතකොට මූලද්‍රව්‍ය 118ම කලවම් වෙයි. අපිට මේ ලෝකේ හොයාගත්තු නැති සංයෝගයක් තියෙනවා ළමයි. හරි? හොයාගත්තු නැති සංයෝග තියෙනවා මේ ලෝකේ. විද්‍යාඥයෝ තව හොයාගත්තු නැති ඒවත් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ විදිහට සංයෝග ළමයි විශාල ප්‍රමාණයක් තියෙනවා. සංයෝගයක් හැදෙන්නේ මූලද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් එකතු වෙලා. රයිට්. අපි එවනම් මොකද්ද මූලද්‍රව්‍යයක් කියන්නේ කියලා පොඩ්ඩක් ලියාගමු මේම. ටියුට් එක පේනව නේද? ඔව් සර්. ඔව් සර්. රයිට් අපි මේම ලියමු. භෞතික හෝ රසායනික ක්‍රම මගින් වෙනත් ගුණ ඇති ද්‍රව්‍ය වලට වෙනස් ගුණ ඇති ද්‍රව්‍ය වලට තවදුරටත් බෙදිය නොහැකි වෙනස් ගුණ ඇති ද්‍රව්‍ය වලට තවදුරටත් බෙදිය නොහැකි නිශ්චිත ගුණධර්ම සංශුද්ධ ද්‍රව්‍ය මූල ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. සර් උදාහරණ ටික ලියා ගන්නද? තව උදාහරණ දෙක තුනක් ලියා ගන්න. උදාහරණ කීපයක් ලියා ගන්න ඔය වගේ තියෙනවා. ඒතර මේ ඕගොල්ලන්ගේ පෙළ පොතේ දීලා තියෙන මේ මූලද්‍රව්‍ය කීපයකට නිදසුන් ළමයි तांब याकड सल्प रसदिय कार्बन නේද ඇලුමිනියම් රිදී ක්ලෝරින් බලන්න
ඒතර විවිධ මූලද්‍රව්‍ය වලට ඒ වාගේ නිශ්චිත පැහැයක් තියෙනවා. ක්ලෝරින් කියන්නේ වායුවක්. ලා කොළ පාට වායුවක් ක්ලෝරින් කියන්නේ. ළමයි ගොඩාක් වායු අවර්ණයි. දැන් අපේ වායු ගෝලයේ තියෙන ඔක්සිජන්, නයිට්‍රජන් ඒ වාගේ වායු අවර්ණයි. හැබැයි මේ ක්ලෝරින් කියන වායුව ලා කොළ පාටයි. තව වර්ණවත් වායු තියෙනවා. අපි ඉස්කෝලේදී හදනවා නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියලා වායුවක්. ඒක දුඹුරු පාට වායුවක්. මේ වාගේ වර්ණවත් වායු වර්ගයක් තියෙනවා. හරි. ඊට පස්සේ අපි සංයෝගයක් කියන්නේ මොකක්ද කියලා ලියාගමු. සංයෝගයක් මූලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් මොකද සර්? මූලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් නිශ්චිත අනුපාතයකට රසායනිකව සංයෝජනය වී නිශ්චිත අනුපාතයකට රසායනිකව සංයෝජනය වී මොකද සර්? මූලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් නිශ්චිත අනුපාතයකට රසායනිකව සංයෝජනය වී නිශ්චිත අනුපාතයකට රසායනිකව සංයෝජනය වී සැකසුණු නිශ්චිත ගුණධරණ සංශුද්ධ ද්‍රව්‍ය නිශ්චිත ගුණධරණ සංශුද්ධ ද්‍රව්‍ය සංයෝග ලෙස හැඳින්වේ. නිශ්චිත ගුණධරණ සංසුද්ධ ද්‍රව්‍ය සංයෝග ලෙස හැඳින්වේ. මේ බලන්නකෝ. ඒ කියන්නේ මේකයි. මූලද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් නිශ්චිත අනුපාතයකට සංයෝජනය වෙලා. දැන් උදාහරණයක් විදිහට කාබන් සහ හයිඩ්‍රජන් කියන දෙන්නා 1:4 කියන අනුපාතයෙන් සංයෝජනය වුණොත් 1:4 කියන අනුපාතයට සංයෝජනය වුණොත් අපි එයාට කියන්නේ මෙතේන් නැත්නම් මීතේන් කියලා වායුවක් මෙයා. වායුමය ඉන්ධනයක්. දහණය වන වායුවක් මෙයා. ඊට පස්සේ මේ කාබන් හයිඩ්‍රජන් කියන දෙන්නම ළමයි 8:18 කියන අනුපාතයට එකතු වුණාම එයා අපි කියනවා පෙට්‍රල් කියලා. පෙට්‍රල්. එයාගෙත් තියෙනවා නිශ්චිත ගුණ. එයා ද්‍රවයක්, වාෂ්පශීලී ද්‍රවයක්. නේද? ඊට පස්සේ මේ දෙන්නා 25ට 52 කියන අනුපාතයෙන් එකතු වෙලා තියෙනවා නම් අපි එයාට කියන්නේ ඉටි කියලා. ඉතින් ඒකයි කියන්නේ
නිශ්චිත අනුපාතයකට එකතු වෙලා හැදෙන නිශ්චිත ගුණධර්ම ඒවා. දැන් මේ ඉටි කියන්නේ ඝණයක්. ඉටි වලටත් තියෙනවා නිශ්චිත ඝනත්වයක් තියෙනවා. ද්‍රවාංක තාපාංක ඒවා නිශ්චිතයි. එතකොට කිසියම් නිශ්චිත අනුපාතයකට එකතු වෙලා හැදෙන සංසුද්ධ ස්ථිර ගුණ තියෙන ඒවට අපි කියනවා සංයෝග කියලා. හරි? මේවත් සංසුද්ධයි. මොකද ස්ථිර අනුපාතයකට තමයි මේ දෙන්න එකතු වෙලා තියෙන්නේ. හරි. එහෙමනම් ඒ විදිහට අපි සංයෝග දහස් ගාණක් තියෙනවා මේ ලෝකේ ළමයි. මූලද්‍රව්‍ය විවිධ ආකාරයට සංයෝජන වෙලා හැදිච්ච සංයෝග 100,000 ගාණක් තියෙනවා. හරි. අපි ඒකටම ලියාගමු. ඉඳ තියෙනව නේද එතන? චුට්ටක් තව. ඔව් සර්. දැන් මේ තියෙන්නේ ඕගොල්ලන්ගේ අච්චුපතේ දීලා තියෙන සංයෝග කීපයක් බලන්න මේ ග්ලූකෝස් කොපර් සල්ෆේට් විද්‍යාගාරේ තියෙනවා නිල් පාට කැට කුඩු ඊට පස්සේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන අපි කැමරට ගන්න ලුණු මේ ඔක්කොම සංයෝග කැල්සියම් කාබනේට් ඔව් කැල්සියම් කාබනේට් නේද විවිධ ඒවා තියෙනවා සංයෝග හරි ලියන්න මේ තරුවක් දාලා යටින් ලියන්න උතනම විවිධ මූලද්‍රව්‍ය විවිධ අනුපාතයෙන් සංයෝජනය වී විවිධ අනුපාතයෙන් සංයෝජනය වී සංයෝග අතිවිශාල සංඛ්‍යාවක් සෑදී ඇත. හරි. සංයෝග අතිවිශාල සංඛ්‍යාවක් සෑදී ඇත. මම ඕගොල්ලන්ගෙන් 8 පන්තියේදීත් ළමයි මේ ප්‍රශ්නේ අහලා තිනවා. මම මේ ඊළඟට අහන ප්‍රශ්නේ මතකද දන්නේ නැහැ. සංයෝග වලට උදාහරණ කියපු ලියා ගන්න අතෙන්ට. ඔයගොල්ලෝ දන්නවද මකුලත කියලා ලී වර්ගයක් මකුලත? ගිය අවුරුද්දේ ආව ප්‍රශ්නේ මතක නැහැ ළමයින්ට දැන්. මකුලත දන්නේ නැහනේ. ග්ලිරිසීඩියා දන්නවද? ග්ලිරිසීඩියා නේද? නෑ. වැටමාර දන්නවද? ඔව් සර්. දන්නවා. එතකොට අපේ ප්‍රදේශයේ අපි වැටමාර කියන ශාකයට තමයි දකුණු පැත්තේ මිනිස්සු, දකුණු පළාතේ මිනිස්සු මකුලත කියලා කියන්නේ. ඒ වගේම සුද්දායකට කියන්නේ ග්ලිරිසීඩියා කියලා. දැන් බලන්න මේ එකම ශාකය විවිධ ප්‍රදේශවල විවිධ රටවල විවිධ නම් වලින් හඳුන්වනවා. මූලද්‍රව්‍යත් එහෙම තමයි ළමයි. මූලද්‍රව්‍යත් අපි රත්තරන් කිව්වට සුද්දා කියන්නේ ගෝල්ඩ් කියලා. ලතින් භාෂාවෙන් ඕකට කියන්නේ අවුරම් කියලා. ඒක නිසා රසායන විද්‍යාවේදී මේ රසායන විද්‍යාව ඉගෙන ගන්න අයට විද්‍යාඥයින්ට අවශ්‍ය වුණා sannivedanaya පහසුවට තොරතුරු හුවමාරු කරගන්න ඉගෙන ගන්න පහසුවට මූලද්‍රව්‍ය සඳහා පොදු නමක් සහ සංකේතයක්. දැන් ශාක වලටත් එහෙම එකක් තියෙනවා. ශාක වලටත් ඕගොල්ලෝ දන්නවා විද්‍යාත්මක නාමකරණයක් තියෙනවානේ. විද්‍යාව ඉගෙන ගනිද්දී අපි ඉගෙන ගන්නේ විද්‍යාත්මක නම් තියෙනවා. එතකොට විද්‍යාත්මක නමින් හැදින්නුවොත් ලෝකෙම මේ නම පොදුවේ පාවිච්චි කරනවා. එක එක රටවල ප්‍රාදේශීයව එහෙම වෙනස් නම් තිබ්බට ශාක වලට විද්‍යාත්මක නම එකයි. මොන ලෝකෙද? මොන රටෙත් එකයි.
මොන ලෝකෙත් කියන්න බෑ අඟහරු ලෝකෙ වෙන්නන් තියෙනවද දන්නේ නේද මොන රටෙත් විද්‍යාත්මක නම ඒකයි එතකොට මූලද්‍රව්‍ය වලටත් එහෙමයි ළමයි මූලද්‍රව්‍ය වලටත් විවිධ රටවල විවිධ නම් පාවිච්චි කරනවා හැබැයි සම්මත නමක් දීලා තියෙනවා විද්‍යාඥයෝ ඉගෙන ගැනීමේ පහසුවට sannivedanaya පහසුවට හරි එතකොට අපි ඊළඟට කතා කරන්නේ මේ අන්තර්ජාතික සම්මත සංකේත ගැන හරි එතකොට මූලද්‍රව්‍යයක් හඳුන්වන්න කෙටි සංකේත ක්‍රමයක් සහ නමක් ලබා දීලා තියෙනවා එතකොට ළමයි මේ මූලද්‍රව්‍යයක නම් සහ සංකේත ලබා දීමේදී අපි අනුගමනය කරන්න ඕනේ සම්මුතීන් කිහිපයක් තියෙනවා අනුගමනය කරන සම්මුතීන් කිහිපයක් තියෙනවා එකක් තමයි මූලද්‍රව්‍යයකට නම තියන්න ඕනේ ලතින් භාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් සිංහලෙන් නම් තියන්න බෑ දැන් සිංහලෙන් නම් තියපු මේ මූලද්‍රව්‍ය තියෙනවා නේද නමුත් ඒක නම අන්තර්ජාතිකව පිළිගන්නේ අපි පාවිච්චියට විතරයි රත්තරන් කියන්නේ ඒවා එකක් ඊට පස්සේ දැන් තුත්තනාගම් කියලා කියනවා සිංක් වලට තඹ කියලා කියනවා අපි කොප වලට ඒ සිංහල නම් හැබැයි ඒවා අන්තර්ජාතික වශයෙන් පිළිගන්නේ නැහැ අන්තර්ජාතික වශයෙන් පිළිගන්න ලතින් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් නම තියන්න ලතින් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ඒක තමයි පළවෙනි සම්මුතිය හරි බලන්න මේකේ මෙහෙම තියෙනවා අපි සම්මුති කියලා නෙත් සර් කියන්නේ මොකද්ද මං කියප එක ඇහුන්නේ නැද්ද හරි මේම තියෙනවා sannivedanaya පහසුව සඳහා විවිධ අවස්ථාවලදී විවිධ සංකේත භාවිතා කරන බව අපි දනිමු. මූලද්‍රව්‍ය හැඳින්වීම සඳහාද සංකේත භාවිතා කරේ අන්තර්ජාතික වශයෙන් පිළිගත් මෙම සංකේත ලෝකයේ සෑම රටකම මූලද්‍රව්‍ය හැඳින්වීම සඳහා භාවිතා කරේ. යටින් ලියා ගන්න මේම මූලද්‍රව්‍යයක් සඳහා නම් සහ සංකේත ලබා දීමේදී අනුගමනය කරනු ලබන සම්මුතීන් කිහිපයක් ඇත. මොකද සර්? අනුගමනය කරනු ලබන සම්මුතීන් කිහිපයක් ඇත. ඒවා නම් අපි එකයට එක ලියමු. පළවෙනි එක මූලද්‍රව්‍ය සඳහා නම් තැබීමේදී
මූලද්‍රව්‍ය සඳහා නම් තැබීමේදී ලතින් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් නම තැබිය යුතුය. ලතින් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් නම තැබිය යුතුය. ඒක තමයි පළවෙනි සම්මුතිය. ලතින් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් නම තැබිය යුතුය. ඊට පස්සේ දෙක නම ලිවීමේදී ඉංග්‍රීසි අක්ෂර භාවිතා කළ යුතුය. ඉංග්‍රීසි අක්ෂර භාවිතා කළ යුතුය. තුන්වෙනි එක සංකේතය ලෙස නමෙහි පළමු අකුර හෝ පළමු අකුර සමග තවත් අකුරක් භාවිතා කළ යුතුය. පළමු අකුර සමග තවත් අකුරක් භාවිතා කළ යුතුය. ළමයි ඒ අකුර දෙවෙනි අකුර හෝ තුන්වෙනි අකුර එහෙම වෙන්න පුළුවන්. ඒක ඇයි එහෙම වෙන්නේ කියලා මම කියලා කියන්නම්. පළමු අකුර හෝ පළමු අකුර සමග තවත් අකුරක් භාවිතා කළ යුතුය. තුන්වෙනි එක තුනේ හතරද කොහෙද? පළමු අකුර කැපිටල් අකුරක් විය යුතු අතර දෙවැනි අකුර සිම්පල් අකුරක් විය යුතුය. එක අකුරක් විතරක් පාවිච්චි කරනවා නම් ඒක අනිවාර්යෙන් කැපිටල් අකුරක් වෙන්න ඕනේ. අකුරු දෙකක් පාවිච්චි කරද්දී පළවෙනි අකුර කැපිටල් දෙවෙනි අකුර සිම්පල්. එහෙමයි වෙන්නේ. හරි.
ඉතින් ඔන්න ඔය සම්මුතීන් ටික තමයි සංකේත පාවිච්චි කිරීමේදී අපි භාවිතා කරන සම්මුතීන් ටික. මෙතන අර ළමයි පළවෙනි අකුරත් එක්ක දෙවෙනි අකුරේ එන හැටි මං චුට්ටක් කියන්නම් ඕගොල්ලන්ට. මෙහෙමයි දැන් විද්‍යාඥයෝ මූලද්‍රව්‍ය හොයාගනිද්දී ඒවට නම් දෙනවා. දැන් ඉස්සෙල්ලාම විද්‍යාඥයෝ කාබන් කියන මූලද්‍රව්‍ය කාබන් මේව කාබන් කියන මූලද්‍රව්‍ය හඳුනගෙන නම් කරා නේද? නම් කරලා මේකට සංකේත විදියට පාවිච්චි කරා කැපිටල් C ක්. ඊට පස්සේ කාලේ විද්‍යාඥයෝ තා මූලද්‍රව්‍ය හොයාගත්තා කැල්සියම් කියලා එකක්. ඒක නම් කරා කැල්සියම් කියලා. එතකොට ඒක CaL කැල්සියම්. දැන් මේක තමයි මුලට C මයි එන්නේ. දැන් මුලට C අකුර දීලානේ තියෙන්නේ කාබන්ට. එහෙමනම් දැන් මේකේ මොකද්ද ගන්න? Ca ගන්නවා. C අකුර කලින් දීලානේ තියෙන්නේ. ඒක නිසා දැන් මේකේ Ca ගන්නවා. ඔව්. ඊට පස්සේ කාලේ තවත් එකක් ඒගොල්ලෝ හොයලා නම් කරනවා මේම. කැඩ්මියම් කියලා මූලද්‍රව්‍යයක්. කැඩ්මියම්. දැන් කැඩ්මියම් වලට C දෙන්නත් බෑ, Ca දෙන්නත් බෑ. දැන් මොකද්ද දෙන්නේ? CD දෙනවා. එහෙමයි දෙන්නේ. CD. ඉතින් ඉස්සරහට මොනවා හරි එකක් නම් කරොත් ඔය CAD කියලා අගට තව මොනවා හරි අකුරක් එතකොට හතරවෙනි අකුර දායි මේ C අකුරත් එක්ක. ඉතින් ওই විදිහට පළවෙනි අකුර අනිවාර්යයෙන්ම ගන්නවා. ඊට පස්සේ දෙවෙනි අකුර නැත්තම් තුන්වෙනි අකුර ඒ වාගේ වෙන්න පුළුවන්. හරි. ඉතින් ওই විදිහට තමයි සංකේත ලබා දෙන්නේ. අපි මේ ඕගොල්ලන්ට තියෙනවා මේ මූලද්‍රව්‍ය වල සංකේත කීපයක් නම් එක්ක අපි ඒ ටික අනිත් දවසේ කතා කරමු. සහ ඊට පස්සේ පාඩමේ පරමාණු ගැන ඒවා ගැන තියෙනවා. අපි අනිත් දවසේ ටික බලමු එවනම්. හරි. දැන් උදේ උනාට ළමයි හිටියා 3-4 දෙනයි අඩු. අවස් වරුල අපිට මේ දවස් ටික කොහොමද කරන්න බැරි. අපි බලමු ලබන සතියේ එහෙම අවුලක් වෙන එකක් නැහැ. හරි. එහෙමනම් හැමෝටම සුබ දවසක්. අපි නවත්වනවා පන්ති පුතේ අද.